ජාතියක් විදියට අපි ඉන්නේ ඉතාම අවදානම් සහගත තැනක. ඒ අවදානම කොතරම් අනතුරුදායකද කියලා විශේෂයෙන් අපේ තරුණ පරම්පරාව ගන්න. ඒ තරුණ පරම්පරාවගේ අතේ ස්මාර්ට් දුරකථනයක් තියෙනවා. අන්තර්ජාලය පරිහරණය කරනවා. රට ඇතුලේ රටින් පිටත සිදුවෙන බොහෝ දේවල් ඉස්සරින් දැනගන්නවා. ඒ තොරතුරු එහාට මෙහාට හුවමාරු කරගන්නවා. ඒ නිසා ගෝලීය වැති වෙලා තියෙන තත්ත්වයන් එක්ක අපේ රට මුහුණ දී තියෙන අනතුරු ගැන මේ තරුණ පරම්පරාව වැඩිහිටියන්ටත් වඩා හොඳින් දන්නවා. මොකක් ගැනද මම මේ කියන්න හදන්නේ? මේ බලන්න මේ ඊයේ පත්තරේ. ඊයේ 10 වෙනිදාද නේද? ඊයේ 10 වෙනිදා. 2020 ජූනි මාසයේ 10 වෙනි සිකුරාදා. මේ ලංකාදීප පත්තරේ. මේ ලංකාදීප පත්තරේ ප්‍රතිභාගය පාස්කෝදා ප්‍රහාරය පිළිබඳව සොයන ජනාධිපති කොමිසමේදී ඉදිරිපත් කළ සාක්ෂි ගැන වාර්තාවක් පළ කළා. ඒ වාර්තාවට අනුව පෙරේද දවසේ කියන්නේ 9 වෙනිදා සාක්ෂි ලබා දෙනවා යුද හමුදා බුද්ධ අධ්‍යක්ෂ මණ්ඩල විශේෂ සාකච්ඡාවක උන් නමවත් කියන්නේ නැහැ. ඔහුගෙන් අහනවා ඔබ සමරාන් සමග සාකච්ඡා කළේ මොන කරුණු ගැනද? සාකච්ඡාව කියලා සමරාන් සමග මා පැය දෙකමාරක් පමණ සාකච්ඡා කළා. රහස්‍යගත අපේ කතාව මා පිටගත කළා. අනිකුත් ජාතීන් අතින් මුස්ලිම් ජාතියට බලපෑම් මෙල්ල වෙන බව කිව්වා. බුදුබර සේනාවේ ක්‍රියා සහ ඥානසාරයන් ගැන දුක් සඳහන් කළා. මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු ගැන දේශපාලන අධිකාරිය කිසිදු පියවරක් ගන්නේ නැති බවද සාරාංශ කිව්වා. ඒක තමයි වැදගත් කොටස. අනිකුත් ජාතීන්ගේ සංස්කෘතියෙන් සමග එකතු වී කටයුතු කිරීමට අනවශ්‍ය බවද මෙරට තුල ශරියා නීතිය ස්ථාපිත කොට සියලු දෙනා එම ආගම භාවිතා කළ යුතු බව සහරාන්දරිව කියා සිටියා. ලාංකිකයෙකු ලෙස පෙනී සිටීම ඔහු ප්‍රතික්ෂේප කළා. මාකල සොයා බැලීමකදී සෞදි අරාබියා ඉරානය හා සහරාන්ලාට විදේශ ආධාර ලැබී ඇති බව අනාවරණය කර ගැනීමට හැකි වුණා. සහරාන්දරු අන්තවාදී මතදරන වෙනත් පුද්ගලයන් ඔබට හමු වුණාද? සාක්ෂිකරු කියනවා ඔව් මා මද්රසා පාසල් වලට ගියා. මට බොහෝ මුස්ලිම් අන්තවාදීන් හමු වුණා. මද්රසා පාසල් වලට විශාල විදේශ ආධාර ලැබී තිබුණා. ඒ වගේම විදේශී අන්තවාදී දේශකයන් මද්රසා පාසල් වලට පැමිණ විවිධ දේශන පවත්වමින් සිටියා. මේ ඊයේ වැඩි දවසක් නෙවෙයි අවුරුදු ගණනක් පරණ එකක් නෙවෙයි මේ ඊයේ පළවෙනි පුවතක් ජාතික පුවත්පතක් වෙච්ච ලංකාදීප පත්තරය. දැන් අපි හමුවේ තියෙන අනතුර ඔයයන්ට තේරෙනවද? දැන් ඔයගොල්ලෝ ඇහෙනවනේ නිතරම මේ කාලේ මුස්ලිම් අන්තවාදී, ඉස්ලාම් අන්තවාදී, වහාබ් අන්තවාදී කියා බලන්න ඇහෙනවා මේ නිතරම දේශපාලන වේදිකාවලත් සංවාද කරලා මේ වචන දෙක ඇහෙනවා. මුස්ලිම් අන්තවාදී, වහාබ් අන්තවාදී කියලා. මේ පත්තරයේ සාක්ෂිකරු හැටියට තොරතුරු දීපු බුද්ධ නිලධාරියා මේ කියන්නේ අන්තවාදී ගැන තමයි.
ඒ සහරාන්ගේ අදහස මොකද්ද? ආයි වෙන මොනම සංස්කෘතියකටවත් අපව බලන්නේ කියවනේ. අනිකුත් ජාතීන්ගේ. එතකොට දැන් අපි අනිකුත් ජාතීන් මේ රටේ. ඒගොල්ලන්ගේ තමයි රට. ඒගොල්ලන්ගේ ඉගැන්වීම් අනුව. අනිකුත් ජාතීන්ගේ සංස්කෘතියෙන් සමග එකතු වී කටයුතු කිරීමට අවශ්‍ය බවද මෙරට තුළ ශරියා නීතිය ස්ථාපිත කොට සියලු දෙනා එම ආගම භාවිතා කළ යුතු බවට සාරාංශව කියා සිටියා. මෙන්න මේක තමයි අන්තවාදය කියන්නේ. ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ මුළු ලෝකෙම මැවුමේ අල්ලා දෙවියෝ මේ මුළු ලෝකෙම පාලනය වෙන්නේ අල්ලාහගේ නැත්තට අල්ලාහගේ නීතිය තමයි ශරියා නීතිය. ඒ අල්ලාහගේ නීතිය මේ රටේ නීතිය වෙන්න ඕන. අනෙක් සංස්කෘතියන් වෙනත් ජාතීන් මොන කවුරුවක්වත් ඕනේ නැහැ. ඔක්කොම ඒ ආත්ම අනුගමනය කරනවා. ඒ කියන්නේ ඔක්කොම මුස්ලිම් වෙන්න ඕන. දැන් ඕක නෙවෙයිද මේ අසල්වැසි ආපද රටවල් ලෝනේ. මැලේසියාව බෞද්ධ රාජ්‍යයක්. මැලේසියාව බෞද්ධ රටක් කියලා සටහන් කරපු නම් සම්මස තාම තියෙනවා බලන්න පුළුවන් ඕනෑම කෙනෙකුට සිංගප්පූරු කෞතුකාගාරය. සම්මස තියෙනවා බෞද්ධ රාජ්‍යයක්. පාකිස්තානය කියලා කියන්නේ බෞද්ධ රාජ්‍යයක්. අද සම්පූර්ණයෙන් මුස්ලිම්. ඉන්දුනීසියාව කියලා කියන්නේ පුදුම හතෙන් එකක් වෙච්ච බෝරෝබුදුරු කියන මහා විහාර සංකීර්ණය තියෙන රටක්. අද සම්පූර්ණ මුස්ලිම් රටක්. මියන්මාරය කියලා කියන්නේ මේ ආසන්න කලාපයේ තියෙන විශාලතම රාජ්‍යයක්. ජාති ජනවර්ග 137 ජීවත් වෙන්නේ. අද 7% මුස්ලිම් ජනගහනත්වය ඒ රටේ ගැටලුව. තායිලන්තයේ දකුණු යුරේ නැත්නම් දකුණු තායිලන්තයේ ඊටම භයානක තත්ත්වයක්. ඒ රටේ හාමුදුරුවෝ අපේ පන්සල් වල වගේ දන් ගියේ නෑ. ඔක්කොම ජීවත් වෙන්නේ පින්නපාතේ. පින්නපාතේ වඩින්නේ හමුදා රටේ එක්ක නැත්නම් කවුරු හරි ආරක්ෂක නිලධාරීන් සමග. ඒක තමයි ඒ රටවල තත්ත්වය. ඒහා සමානම තත්ත්වයක් අද නැගෙනහිර උදා වෙලා තියෙනවා. ඔයගොල්ලන් කාතරගුඩිය පැත්ත දන්නේ නැතුව ඇති. අද නැගෙනහිර පළාතට ගියාම සම්පූර්ණයෙන්ම අරාබිය. රටින් විදස්වව අරාබි පුවරු පිරුණු මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගොඩනගෙන මද්රසා පාසල් වලින් පිරුණු අවි අතදරා කටයුතු කරන තත්ත්වයට අද නැගෙනහිර පත්තල තියෙනවා. ඉතින් මේ තත්ත්වය වර්ධනය වෙනකන් අවුරුදු 70ක් තිස්සේ මේ රට පාලනය කරපු දෙවි මොකක්ද කළේ? ඔය අපේ වරමින් අර ජනක මහත්මයා කිව්වා වගේ අපේ කතරෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ රට ආරක්ෂා කරනවායි කියලා බෙදුම් වාදේ පිළ තබන්නේ නැහැ කියලා ඒකීය භාවයේ පිළිගන්නවායි කියලා අපේම නෑදෑයෝ වෙන්න පුළුවන් අපේ හිතවතුන් වෙන්න පුළුවන් අපේ දායකයෝ වෙන්න පුළුවන් മന്ത്രിවරු හැටියට ඇමතිවරු හැටියට හැබැයි මේ ප්‍රශ්නේ ඉදිරියේදී මේ ඔක්කොම මුනිවත රකින්න පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව දෙගොල්ලෝ මේ මුස්ලිම් ආක්‍රමණිකයාගේ රැවටීමට ගොදුරු වෙලා මේ මුස්ලිම් ඡන්ද ටිකකට කෙලහලා තවමත් මේ ප්‍රශ්නට උත්තරයක් හොයන්න නැතුව අඳුරේ යටිපත දානවා. අපිට ඇත්ත වශයෙන්ම සැනසෙල්ලේ නිදා ගන්නවත් බැරි තරම් විශාල ව්‍යසනයක් හමුවේ අපි ඉන්නේ. තොරතුරු තියෙන නිසා
අපි දන්නවා. මොකද LTT ප්‍රශ්න වගේ නෙවෙයි මුස්ලිම් ප්‍රශ්න. ඒක විරුද්ධව කතා කරන්නත් බෑ. බලන්න මොන දේශපාලකයන්ද මේක විරුද්ධව කතා කරන්නේ. මුල් කාලේ 2011 12 13 14 මේවා හිලිදරව් කරනකොට මේ ගම්පහ දිසාවේ සමහර ඇමතිවරු අපිට ගර්ණා කෙරුවේ. ඔය දේශප්‍රේමීන් හැටියට හිටගෙන කෑ ගහන සමහර മന്ത്രിලා සමහර ඇමතිලා මේක මේ ඡන්ද කඩන ව්‍යාපාරයක් කියලා අනේ මුස්ලිම් මිනිහටම සුදු පිරුවට අඳලා ඒ අන්තවාදයේ පෝෂණය කරා. මුස්ලිම් අය නෙවෙයි. උන් කොහොමද මේක කරන්නේ? හැබැයි ඒක වැඩෙන්න උඩගෙඩි දුන්නේ අපේම සිංහල නායකයෝ. ඒ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය. කිසියෝ හෝ මේවා ගැන අතීතේ කතා කරලා වැඩක් නැහැ. අතීතයේ අපි දුටු පාස්කු ප්‍රහාරය වගේම ප්‍රහාර එකක් දෙකක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට ප්‍රහාර මාලාවක් වෙන්න පුළුවන්. කොයියම් මොකද මේක වෙන්න පුළුවන්. මොකද ඉස්ලාම් මතවාදීන් කියලා කියන්නේ ඇවිදින බෝම්බ. උන්ට හිතනොත් මේ වෙලාවේ වැඩක් නැහැ මට යන්න ඕන දෙවියන් ළඟට කියලා එතන ගියාම කන්‍යාවේ හතියක් හම්බ වෙනවා කියලා ඉතින් පුරව ගන්නවා. ඒ වගේ මහා මිත්‍යාවක් මේක. තනිකර හිස් ඔළු විකෘති වෙච්ච උම්මත්තක වෙච්ච මහා ව්‍යසනකාරී තමන්ටවත් අනුන්ටවත් වැඩක් නැති මහා ව්‍යසනකාරී කණ්ඩායම. ඒක පරාජය කිරීමට තීරණාත්මකව පරාජය කිරීමට නම් නෛතික රාමුවක් ඇතුළේ ගැන නීතියක් එක්ක වරප්‍රසාද එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා අපට එළියේ ඉඳලා මේ අරගලය කරන්න බෑ. මේවා පෙන්නලා දුන්නා කිව්වා ඇහුවේ නෑ. ඒ වෙනුවට අපිට චෝදනා කරලා අපලව හිරෙත් වෙනවා. වතාවක් නෙමෙයි 3 වතාවක් අල්ලන හිරෙත් වෙනවා. දැන් එළියේ ඉඳලා මේ අරගලය කරන්න කියලා තව නඩු 16ක් තියෙනවා. මේ ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරන්න කියනවා. උන්ට මේකේ මරාගෙන බැරි නිගැන්වීම් කරන්න හොඳයි. මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා කියන්නේ අපිට තියෙන ඉඩ අනේ ඔය පාර්ලිමේන්තුවේ අපේම ගුරුවරු අතොස්සලා සම්මත කරලා දීලා තියෙනවා. ලාස් පාර්ක. ඒ පනතගෙන තමයි මහත්මයා කිව්වේ. මෙන්න මේක වැරදි කුරානේ හැමල් වගන් තියෙනවා මුස්ලිම් හේකුට කියලා පුළුවන් පැමිණිල්ලක් දාලා. පැමිණිල්ලක් දාපුවම ඔව් මේ කියමනේ මුස්ලිම් අයගේ හිතේ ඉඳලා තියෙනවා. ඒක ඉතින් ඒගොල්ලන්ගේ ආගමනේ කියලා අනිවාර්යයෙන් අල්ලලා උසාවියට යනවා. 6 මාසයක් අපගන්න බෑ මහාධිකරණයෙන් තමයි අපගන්න පුළුවන්. මේ රටගෙන අපදැන මේගොල්ලෝ. පනතක් කියවන්නේ නැහැ. සිංහලයේ ආරක්ෂාවට එක පනතක් හදලා නැහැ අද වෙනකම් මේ පාර්ලිමේන්තුවේ මතක තියාගන්න. බුද්ධ ආගම ආරක්ෂාවට පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීමයි. අපි ඒක කරනවද දැන් මොකද කළා තියෙන්නේ? එක පනත බුද්ධ ආගම ආරක්ෂාවට පෝෂණය කරනවා නම් මොකද්ද බුද්ධ ආගම කියන්නේ? ඒකවත් නිර්වචනය කරගත්ත නැති රටක් නේ. මම මතකයි එක වතාවක් කියනවා මංගල සමරවීර මහත්මයා මේක බුද්ධ ආගමේ රටක් නෙවෙයි ඇත්ත. අපි ඒ විදිහට තලිබාන වැඩක් නැහැ. අපි මහන්සි ගන්න ඕන මේ රටේ ආගම මේ රටේ රාජ්‍ය ආගම බුද්ධ ආගම බවට පත් කරගන්න. ඒක වෙලා නැහැ. අපි හිතන් ඉන්නේ ඒක වෙලා කියලා නැහැ. එහෙම එකක් නැහැ කොහෙවත්. වගන්තියක් දාලා තියෙනවා නවවෙනි වගන්තිය බුද්ධ ආගම ආරක්ෂාවට පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම වන්නේ ඒතරයි. දැන් ඒ වගකීම ගන්න මොනවද කරලා තියෙන්නේ? මේ පන්සල් වලට තහවුරු ටිකක් දුන්නාම ගණන් ටිකක් අල්ලපුවාම ඒ ශාසනය ආරක්ෂා කිරීම නෙවෙයි. ශාසනය මොකක්ද කියලා නිර්වචනය කරගන්න ඕනේ. බුද්ධ ශාසනය ආරක්ෂාවට පෝෂණය කරනවා නම් එක බෞද්ධ ක්‍රිස්තියානි ආගමකට හැරෙන්න දෙන්න බෑ. නීති හදලා රකින්න ඕනේ.
එක සිංහලයේ එක බෞද්ධයෙක් මුස්ලිම් ආගමට හැරෙන්න දෙන්නේ නැහැ. හරවන්න බෑ. බුද්ධ ආගම ආරක්ෂාව පෝෂණය කරනවා. බුද්ධ ආගම රකින්නවා කියන්නේ මොකද්ද? රුවන්වැලි සෑය වටේ තින්දගානකද? එහෙම නැත්නම් රංකණු අරගෙන කියලා ශ්‍රී මහා බෝධිය වටේ යන්නේ නේද? ඒ රංකණු වලටවත් අර අවුපන පිළිමයටවත් පොළොන්නරුවේ ගල් පිළිමයටවත් රුවන්වැලි මහා සෑයටවත් මේ ජාතිය රකින්න බෑ. හැබැයි මේ ජාතිය රැකුණොත් ශ්‍රී මහා බෝධිය රැකේ. කිරිපිඩි පූජා කරා. රුවන්වැලි සෑය වටේ ධජ පතාක අදී සැරසිලි කරන්න. ඒවා කරන්න නම් ජාතිය රැකෙන්න ඕන. නමුත් නිදහසෙන් පස්සේ ගෙවුණු මේ අවුරුදු 72ක කාලය තුල මාරුවෙන් මාරුවට ආපු පාලකයෝ Tamanගේ බලය පවත්වා ගැනීම සඳහා එක එක සංශෝධන කරලා මට තව බලය ඉන්න පුළුවන්ද මට තව බලය ඉන්න පුළුවන්ද කියලා Tamanගේ කාලය දීර්ඝ කරගන්න අනපනත් හදුවා මිසක මම වගකීමෙන් කියන එක පණතක් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න දුන්නෙත් නැහැ කළෙත් නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි මෙරටේ ක්‍රිස්තියානි පණත් මගින් ආගම් ප්‍රචාරය කරන්න Tamanගේ මේ මිත්‍යා දෘෂ්ටික බලවේග ගොඩනගන්න ඕන තරම් එක සංස්ථා පිළ පණත් සම්මත කරගෙන තියෙනවා. අද ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන විතර 455ක් වැඩ කරනවා මේ බිමේ. ඒ විතරක් නෙවෙයි මුස්ලිම් අය. අද ලෝකෙම තියෙන ඔය වරින් වර ඔයගොල්ලන් ප්‍රවෘත්ති මාධ්‍යයෙන් දකින ප්‍රවෘත්ති වලින් දකින ලෝකෙ බොහෝ රටවල් වල මරාගෙන මැරෙන පන්නයි ප්‍රහාර එල්ල කරන අල් කයිඩා ISIS තලිබාන් අල් ජිහාද් බොකෝ හරාම් මේ වගේ සංවිධානවල ශාඛාව මෙහි ගොඩනැගිලා ඉවරයි. 2007 අවුරුද්දේ ජූනි මාසයේ 2 වෙනිදා අලවි මෞලානා මහත්මයා ඔහුගේ අක්ෂණී නිකුත් කරන ප්‍රකාශය ඔහු මොන මුස්ලිම් ජාතිකයෙක්. අපි කවුරුත් ආදරය කරන මුස්ලිම් ඉන්නේ. එතුමා කියනවා ඉතාම දරුණු ආකාරයට මේ රට තුල වහාබ්වාදී ඉස්ලාමික අන්තවාදයක් ගොඩනැගෙමින් තියෙනවා. අන්න ඒකේ පළමුවෙනි ශාඛාව තියෙනවා කොහෙද? තිහාරියේ නිට්ටඹුවේ තිහාරියේ. දෙවෙනි එක තියෙනවා කුරුණෑගල පරගහදෙණියේ. ඔය විදිහට කාතන් කුඩිය දක්වා කොළඹ ඉඳලා තියෙන මරුමස්ථාන ගැන ලියපු සටහන තියෙනවා. අනාගතයේදී ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වෙනවා මේ වහාබ්වාදී කඳවුරු වලින් කියලා ලියලා තියෙනවා. වැඩි අයකට මේ පරගහදෙන්නේ. ඒක නිසා මේ අන්තවාදයේ වැඩි දියුණු වුණොත් ආයෙ මම හිතන්නේ සිංහලයන්ට බෞද්ධයන්ට ලුස්සු ගන්න පුළුවන් වෙයි කියලා. මොකද උන් මරාගෙන මැරෙන උන්ගේ ආගම වෙනුවෙන්. ඒක ආගම. ලෝකෙකම ආගම මිනිස්සු මරාගෙන මැරෙන තමන්ගේ දෙයියන්ට මේ ඒ භූමිය හෝ දේපල කප කරා. ඒකේම කරන්න කියලා තියෙනවා. ඒකේම කරන්න කියලා කුරානේ ඒ විදිහටම කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉස්ලාම් ආගම කොට කියලා තියෙන කුළුණු පහක් උඩ ඔය සලාතය, සකාතය, හජ් වන්දනාව අන්තිම එක තමයි ජිහාදය. ජිහාදය කියන්නේ අල්ලාහගේ මාර්ගයේ සටන් කරා. එකම දෙවි කෙනෙක් සදා වූ අල්ලාහගේ මාර්ගයේ සටන් කිරීම ජිහාදය කියලා ලියලා අපිට තියෙන අනුතුරු කුරානයේ ලියලා තියෙනවා 95 කියලා වගන්තිය 95 වගන්තිය. අපි බලන්න ඕන ලෝකෙට වෙන දේ පැත්තකින් තියලා අපිට වෙන්නේ මොකක්ද කියලා බලන්න අපි ඉරගෙන මොකක්ද කියලා නේද? ඒ 95 වගන්තිය ලියනවා නුඹලා
ශුද්ධ වූ මාස 4 පසු වූවහම පිළිම වන්දනා කරුවන් දුටු තැන කපා කොටා ඝාතනය කරන්න. නොයසේනම් මග රැකසිට ඔවුන්ට පහර දෙන්නේ. එම පහර දීමෙන් බීතියට පත්වන ඔවුන් ඉස්ලාම් ආගම වැළඳගන්නේ නම් පමණක් ඔවුන් මුදා හරින්න අල්ලා මහා කරුණිකයාය අල්ලා සමාව දෙන්නාය කියලා කියනවා. මේක තමයි ඉස්ලාම. ඔයගොල්ලෝ දන්නවද දැන් වාර්තාවල තියෙනවා ඔය පාස්කු ප්‍රහාරය නොවන්නට ඒක ඉක්මන් වුණා. අනිවාර්යයෙන් උන් සැලසුම් කරලා තිබුණේ අපට ඔළුව උස්ස ගන්න බැරි වෙන අන්දමේ අපිව බීතියට පත් කරන බීතියෙන් ඇලලිලා යන ප්‍රහාරයක් දෙන්න කොහෙටද? දලදා පෙරහැරට. දලදා පෙරහැරට ගහන්න තමයි සැලසුම් කළේ. ඒක වුණ අද සාක්ෂි දීලා කියලා තියෙනවා. අපි සැලසුම් කළේ මරාගෙන ගන්න 20ක් 25ක් එක්ක. ඒක තමයි රාහුල කන්දරාව හම්බුනේ වනාත වීදි. සාමාන්‍යයෙන් ඒ වගේ මරාගෙන මරන ප්‍රහාරයක් කරපු ලෝකේ හැම රටකම ඉස්සර වෙලාම කරලා තියෙන්නේ ඒ රට සතු පුරාවිද්‍යාත්මක ස්ථානයක් එක්ක ගිනිබත් කරනවා එක්ක කඩලා විනාශ කරනවා. අපේ පටන් ගත්තේ මොකද? එකම දවසේ මාවනැල්ලේ බුදු පිළිම 3කට පහර දීලා. එකම විදියටයි මේක වෙන්නේ. ඒක ඇෆ්ගනිස්තානයේ වෙන්න පුළුවන්. ලෝකෙ වෙනත් රටක වෙන්න පුළුවන්. ඔය සිරියාවේ හැම රටකම තිබිච්ච ඒ මුස්ලිම් අයටමයි පෞරාණික දේවල් කන්න තමයි මේගොල්ලෝ පටන් ගන්නේ. දැන් අපි කෙනෙකුට අපේ ඔය තපත් තීරු නැති මොල් දේශපාලක ඇවිල්ලා කියලා හිටානිට වානේ ඔය කියන තරම් ඕවා වෙන්නේ නැහැ. දැන් ඒක උම්ම දේවල් වෙන්නේ නැහැ. අපෙත් එක්කත් ඉන්නවා මුස්ලිම් අය අපට ඡන්ද දුන්න මුස්ලිම් එහෙම කියයි. කොහොමද අපි ඔය කියන්නේ? හැබැයි අපි කවුරුවත් හිතුවද මීට අවුරුදු 10කට කලින් යුද්ධය වුණාට පස්සේ හරියට යුද්ධ වෙලා අවුරුදු 10ක් පිරෙන තැන මුස්ලිම් එකෙක් මරාගෙන මැරෙයි කියලා අපි හිතුවේ නෑ. හැබැයි නොහිතපු දෙයක් වුණාද නැද්ද? නොහිතපු දෙයක් වුණා. මතක තියාගන්න සමහර වාර්තා දැන් එළියට ඇවිල්ලා තියෙනවා. එක දවසේ ගම් 500ක් කපන්න මේගොල්ලෝ සැලසුම් කරේ. ඒවට තමයි කඩු බෙදුවේ කියන්නේ. කාතන් කුඩියෙන් ආපු මෞලවි කෙනෙක් කියනවා කාතන් කුඩියේ සාරාංගේ කලෝරේ තිබුණු කඩුව තමයි ලංකාවේ හැම පල්ලියකම තිබුණේ කියලා. දැන් ඇත්ත වශයෙන්ම මේ අහිංසක අම්මලා තාත්තලා ඔය ඇත්තගේ ලේලත් කරන්න අපිට ඕන නැහැ. ලේ කුපිත කරන්න ඕන නැහැ. හින්දුෂ කරනව නෙවෙයි. මේක තමයි ඇත්ත. මේක පෙරලා මේ චන්දිල්ලන්න ආවම නෙවෙයි. මේ ආවේ වැඩපිළිවෙලක් හදලා. ඒ වැඩපිළිවෙල ගැන කියන්නේ. දැන් මේ කවදාකවත් මේ පන්සලේ දැන් අපේ ධම්මානන්ද කවදාකවත් කුරාණය ගැන බණක් අහලා තියෙනවද? අහලා තියෙනවද? අම්මලගේ වයසෙන් සිල් අරගෙන දැන් කොච්චර මේ අම්මලා මගේ අම්මේ අපි උපදින්නත් කලින් මහාන වෙනකේ උපදින්නත් කලින් ඉඳලා පන්සලට යන්නේ නේද? බණහන්නේ. අම්මලා දැකලා ඉතින් බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ රේරුගානේ නායක හාමුදුරුවෝ දැකලා නැද්ද? මඩි මහානායකවරු දිවසේදී අහලා තියෙනවා දැකලා තියෙනවා බලහන්. උන්වහන්සේලා පුරාණ කතා කරලා කතා කරලා ඒ බණහනකොට ඒකයි නේ. උන්වහන්සේ ජීවත් වුණු සමයේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මුස්ලිම් සමාජයේ ඒ තරම් ලොකු නෑ ඒ කාලේ. බොහොම කුඩා කණ්ඩායමක්. ගමකට ඇවිල්ලා අර වල්ලු පෙට්ටි කරේ තියාගෙන රේන්ද ව්‍යාපාර කරපුවානේ නේද ඒ කාලේ? දැන් කොහොමද තාත්තා? එදාට වඩා අද වෙනස්. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ඒ ආගමික ගැන්වීම් අනුව ඔවුන් වර්ධනය වෙලාද නැද්ද?
වර්ධනය වෙලා විතරක් නෙමෙයි ඒ ආගමේ ඇත්ත වශයෙන්ම සහරාන් කලේ හරිනේ. කවුරු හරි කියනවා නම් මුස්ලිම් මිනිහෙක් සහරාන් කරපු එක වැරදි කියලා ඒක එයා මුස්ලිම් වෙන්න බෑ කියලා මම මුස්ලිම් ආගම. එහෙම කරන්න කියලා කුරානෙ උගන්වලා දෙනවා. සහරාන් ඉක්මන් වෙච්ච නිසා මම හිතන්නේ මේක බුදුහාමුදුරන්ට පූජා කරපු භූමිය නිසා වෙන්නේ නැහැ. අවුරුදු 2000කට වැඩි කාලයක් අපි මේ ධර්මය ආරක්ෂා කරපු රට නිසා වෙන්නේ නැහැ. අවුරුදු 5000ක් කල් මේ ධර්මය රකින්න සපත කරපු ජාතිය නිසා වෙන්නේ නැති. අනාගතයේ වෙන්න ගිය මහා විනාශයක සාහසික බව සහරාන් වේලාසනින් පොඩි අර චිත්‍රපටියක් එන්න කලින් පූර්ව දැන්වීම යන්නේ පොඩි කෑ සමස්ත චිත්‍රපටිය නෙමෙයි. ඒ චිත්‍රපටියක් එනවා මෙන්න මේක කෑල්ලක් තියනවා කියලා අන්නේ කෑල්ලක් පෙන්නුවා වගේ තමයි සහරාන්ගේ මූණ. ඔක සංවිධානගත වෙලා ගෙවුණා නම් අපේ ඔළුව උස්සන්න හම්බෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙනවා ජිහාද් කියන අල්ලාහ් වෙනුවෙන් කරන සරල ක්‍රම දෙකකට කරන්න කියලා. එකක් තමයි චින්තන ජිහාද්. මානසික වශයෙන් දෙනවා පීඩනය. අපි තමයි හරි අපි තමයි හොඳ ආදී වශයෙන් වෙන එකක්. දෙවෙනි ජිහාදේ තමයි මරාගෙන මැරීම. දැන් සහරාන් එක පැත්තකින් මරාගෙන මැරෙනවා බෝම්බ පුපුරවාගෙන. තවත් කණ්ඩායමක් මිනිස්සු ජීවත් වෙලා ඉඳද්දී චින්තනමය ජිහාදයෙන් මරනවා. ජීවත් වෙලා ඉන්න හැබැයි මොකද මරන්නේ? සංස්කෘතියෙන් මරනවා. ජාතියක් මරන්න බෑ සංස්කෘතිය මරන්න නැතුව. ඒක හඳුනගන්නේ කොහොමද? ගැහැණු දරුවෝ ජාතියකට සම්පතක්. ගැහැණු දරුවෙක් කියන්නේ ජාතියකට මහ පුදුම සම්පතක්. එතකොට ඒ ගැහැණු දරුවෝ තමයි අපිට දරුවෝ කියන්නේ. රටට දරුවෝ දෙන්නේ. මේ ශාසනය පවත්වාගෙන යන්න හමුදාවටද ගොවිතැන් බත කරන්නද නේද? අම්මලා තමයි දරුවෝ දෙන්නේ. ගැහැණියෙක් කියන්නේ ජාතියකට සම්පත. එතකොට මේ සම්මාදිට්ඨික ධර්මය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්න ඉන්න අපේ කාන්තාවෝ මුස්ලිම් ආගමකට ගත්තාම මොකද වෙන්නේ? ඒක තමයි ඉන්දැත්තිම මරණ. මූණ වහලා නම වෙනස් කළා වසන්ති ෆාතිමා කළා නේද? මේක හරි විපත්තිකර තත්ත්වයක්. පහුගිය අවුරුදු 5ක කාලය තුල 8000කට වැඩි මුස්ලිම් කළා තියෙනවා මේ රටේ ගෑනු අපේ අම්මලා. ඒ හැමෝගෙම වාසකම් වෙනස් කරලා තියෙනවා. සමන්තිර වසන්තිර ෆාතිමාල වෙලා ඉතින් මොහොමඩ් එක්ක ගිහිල්ලා ආයෙත් දෙන ළමයා දෙන්නේ නැහැ නේ රනිල් වික්‍රමසිංහ කියලා නම තියන්නේ නැහැ නේද? ඒ තියන්නේ මොහොමඩ් නමක් තමයි. ඒතර මොහොමඩ්ලා රැකපු බුද්ධාගමක් නැහැ නේ ලෝකෙ කොහෙවත්. ඒ නිසා අඩු වැඩි වශයෙන් මේ රට කරවපු සහ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු බොස්සාතිශය බහුතරයක් මේ ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා නියමින් වැඩ කළා. එක පාරක් අපිට මේක වෙනස් කරන්න බැරිද? හැබැයි එක තත්පරයක්වත් මග හරින්නේ නැතුව මේකට අපි වැඩ පිළිවෙලක් හදලා තියන්න ඕන. මේකට මූණ දෙන්න පුළුවන් මිනිස්සු ටික ගම් හැටියට ගමට එකෙක් ගානේවත් මේ ප්‍රශ්නේ උණුසුම්ම තියාගෙන යන්න අපි හදන්නවා. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද මේ වහල් දේශපාලන ක්‍රමය ඇතුලේ අර නායකයා අර ඇමතිගේ ගෝඩෝගේ ඇමතිගේ ගෝලහාමුදුරුවෝ ඉන්නේ මේ ගෙනියන්නේ. ඉතින් මිනිස්සුන්ට ඇත්ත වශයෙන්ම මේ අපේ හාමුදුරුවෝ ටික එකතු වෙනවා නම් මේක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපිට මේ ආසන 10ක් 15ක් ගන්නවා කියන එක නිකන් දැස් වසාගෙන කරන්න පුළුවන්. නමුත් අවාසනාවට එහෙම ඒ කල යුතු සංගපරපුර අද ප්‍රවේලි දාසයන් වගේ අර දේශපාලන මඩගුරුවරුෙම එරිලා ගොඩ එන්න බෑ.
ඒ දේශපාලන මඩ ගොහරුවේ මේක කොට එන්න බැරි තරම ඒක මහ විනාශයක් මේ රටට. භික්ෂුන් වහන්සේලාගේ නායකයා බුදුහාමුදුරුවෝ මිසක් දේශපාලන නායකයෝ නෙවෙයි. අපේ නායකයා බුදුහාමුදුරුවෝ. අපේ ගුරුවරයා බුදුහාමුදුරුවෝ. අපේ ශාස්ත්‍රවරයා අපේ චින්තකයා බුදුහාමුදුරුවෝ. අන්න ඒ බෞද්ධ දර්ශනයට අනුව අපට වැඩ පිළිවෙලක් කරන්න වෙනවා. අපි මහන්සිලා මේකට ඒක ලේසි වැඩක් නොවුනත් ආරම්භයේ හරි අන්තිමට වටිනවා. අංකුර හෝ මතුවලා මේක බේරගනින් පස්සේ ඒ නිසා අද දවසේ අපිට පැවරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට කියපු විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මහා මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක පාපයක් මේ මුළු ලෝක ධාතුවේම නැහැ. ඒ තරම් භයානකයි මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඉතින් අපේ ධර්මයට අනුව බුදුහාමුදුරන් ඉගැන්වීම වලට අනුව අපි නිර්මාණවාදය පිළිගන්නේ නැහැ. මේ ලෝකෙ දෙයියෙක් නැවුවයි කියලා අපි පිළිගන්නේ නැහැ. අපි පිළිගන්නේ එකම වාදයයි ඒ හේතුඵල වාදය. හේතුඵලය අනුව තමයි අපි සංසාරය විග්‍රහ කරගන්නේ. මොනවද හේතු මොනවද හේතු? ඒක නිසා අපට විශාල තරජනයක් දැන් මේ අන්‍යාගමිකයන්ගේ තරජනය. වහවහ අපි නීති හදන්න ඕන. මේ ප්‍රශ්නේ විසඳන්න උනන්දුවක් ඇති නායකයෙක් අපට හම්බ වෙන්නේ. 2013 2014 කාලේ අපි කෑග් ගහලා මේ ප්‍රශ්නේ කතා කරන කාලේ එතුමා ආරක්ෂක ලේකම්. එතුමා එක්ක සාකච්ඡා කළා යම් වැඩ පිළිවෙල හදුවට පස්සේ අපි දා තීරණය කරනවා කවදා හරි මේ මිනිස්සුන්ට වැඩ වෙන්න ඕන කියලා. අද අපි ඒක කළා තියෙනවා. මෙරටේ සියලු දේශ මාමක ජාති මාමක සියලු බලවලු එකතු වෙලා ඒ සිංහල බෞද්ධ මතය ජයග්‍රහණය කරලා තියෙනවා. දැන් අපි අනපනත් ටික හදා ගන්න මේ මිනිස්සු මේ පිටුවේ ඉන්න වෙලාව. මේ ප්‍රශ්නේ ගැන අවබෝධයක් තියෙන මේ මිනිස්සු ඉන්න වෙලාව. ඒක කරන්න බෑ ඇලින්න. පාර්ලිමේන්තුවේ මේ දක්වා සම්මත කරලා තියෙන පනත් මොනවද මහා අපි නීති කරලා සම්මත කරගන්න ඕනේ. ඒක මම හිතන්නේ මේ ගිහි දේශපාලකයෝ කරයි කියලා. මොකද ඒගොල්ලන්ගේ පක්ෂ මේ දැනගම කතාවක් කිව්වා අපේ ජනක මහත්මයා. ඒ පක්ෂ සර්ව ජාතික සර්ව ආගමික කණිකන් අච්චාවල. ඒක දමිල අයත් ඉන්නවා මුස්ලිම් අයත් ඉන්නවා කල්ලදෝනිත් ඉන්නවා ඔක්කොම ඉන්නවා. විවෘතව කතා කරන්න බෑ ඒගොල්ලෝ. ඒක තමයි ඇත්ත. අද විශේෂයෙන් මතක තියාගන්න දැන් එක කණ්ඩායමක් එනවනේ ඔය ටෙලිෆෝන් එකක් දෙන්න මොකක්ද කියලා තේරෙන්නේ කට්ටිය. අලියලුත් එනවා පොට්ටුවෙලුත් එනවා ආරේලුත් එනවා මේ කේක දැන් ලකුණු ගොඩක් පරණ කට්ටිය. මම එක දෙයක් වගකීමෙන් කියනවා ඡන්දේ නොදී හිටියත් කමක් නැහැ. අපට ඕනෙත් නැහැ. කරුණාකරලා බදුරුදීන්ලා හකීම්ලා අබ්දුල් රහමාන්ලා ඉන්න පක්ෂයක් වේද මතක තියාගන්න ඊට හොඳයි සියදිවි නසා ගන්න. මරාගෙන මරන බෝම්බකරුවෝ හදලා තියෙද්දි මේ මුළු රටේම ඉඩම් සල්ලි වලට ගන්න පුළුවන් තරමට සල්ලි මේවල ලැබිලා තියෙද්දි ඒ කිසි දෙයක් හොයලා බලලා පාලනය කරන්න අවස්ථාවක් හදා නොගත් අත්තරංගුවේ ඉන්න ඕන ආපහු මේවතාවේ මහම පෙරන්ට ඒ ඉන්නේ සිංහල නායකයන්ට මොනවද? බුදුම කරුණ කියන්නේ ඒකනේ. අපි ආදරය කරන අපි දන්න මිනිස්සු ආදරය කරන සිංහල නායක දැන් ඒ කාලේ කිව්වේ අවුලන්නේ ජාතික ආරක්ෂාව බලාගන්න චම්පිකල ඉන්නවා. අහවලු ඉන්නවනේ ෆොන්සේක මහත්තයා ඉන්නවනේ. ඊව තමයි කිව්වේ. පුපුරලා යනකම් දන්නේ නැහැ. අපට වැදගත් පංචස්කන්ධ නෙවෙයි.
ඇත්ත වශයෙන්ම අපි කනගාටු අපිට දුකක් දැනෙනවා අපේ මේ දරුපටව ගැන. අනාගතයේ උපදින දරුපටව ගැන ලොකු බියක් දැනෙනවා. ඊට හේතුව කිසිම සමාවක් නැහැ මුස්ලිම් ආගමේ. ඒගොල්ලෝ 15% පැන්න ගමන් 120 වෙච්ච ගමන් 130 වෙච්ච ගමන් 150ක් වෙන්න ඕනේ. 140 ජනගහනයට ආපු ගමන් අපිට ගහනවා විකල්ප දෙකයි ඉතුරු වෙන්නේ. ඒක මුස්ලිම් වෙන්න ඕන නැත්නම් මරුන් කන්න. ඒක තමයි ඉස්ලාම. කැට කියලා කියන්නේ මොකද? ඒ කියන්නේ අපි පොතපත් මූලධර්ම කියවලා ඒ මූලධර්ම මත ගොඩනැගුණු සංවිධානවල හැසිරීම ගැන කියවලා ඒවා දැකලා මේ අපි කතා කරන වෙලාවේ ලෝකෙ කොහේ හෝ මේ විනාශ වෙනවා. ඒක නිසා වහවහ නීති ටික හදලා මේක පාලනය කරන්න ඕනේ. මොනවාද නීති? දැන් මේ බලන්න මද්රසා ළඟ බුද්ධිලදාරින් කියලා තියෙන්නේ. මම ඒවා හොයලා බැලුවා මද්රසා වලින් මරාගෙන මැරෙන නෙවෙයි. දැන් මේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් වෙලා තියෙනවා. 300 ගණන් මැරිලා තියෙනවා. මුස්ලිම් සමාජය වැයත් වෙන්න කියනවා මේක ප්‍රශ්නයක් කියලා. අපේ සිංහල දොන්තර ටික කියනවා මේක සාකච්ඡා කරන්න. යකෝ මේක අල්ලලා මුන් ටික හිලේ දාලා මේක ක්ලියර් කරන්නේ නැතුව තාම සාකච්ඡා. එංගලන්තයේ ඊපෙරේ දාලා ගෑනු කෙනෙක් දැක්කේ ප්‍රවෘත්තිවල. එංගලන්තෙන් ගෑණියෙක් කෙනා මොකටද මේ? සීගිරිය බලන්නද? මූදු වෙලේ උණුවක්ක පැත්ත කියලා පොඩ වීගෙන් ඉන්නද? නෝරලිය කියලා සීතල විදින්නද? නෑ. මරාගෙන මැරෙන ප්‍රහාරයක් කොහොමද කරන්න කියලා ලංකාවෙන් ඉගෙන ගන්න බැහැ. එංගලන්තේ කියලා පුරවගන්න. බුද්ධිදොරතුරු ආපුවම දැන් ජීවිතාන්තය දක්වා හිරේ. ඒ නිසා අපි වෑයම් කරනවා පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගන්න. මේ අම්මලා විශේෂයෙන් මේ තරුණ දරුවෝ තරුණ අම්මලා තමන්ට පුළුවන් යුතුයකම කරන්න මේ වෙලාවේ